අයිබෝන් සියලු දෙනාටම අදත් අපි ඔයගොල්ලෝ හැමෝට ඇවිල්ලා ඉන්නවා විශේෂයෙන් ඉංජිනේරු තාක්ෂණ විද්‍ය විෂය ධාරාව යටතේ විදුලිය ශාස්ත්‍රයේ ධාතු ශ්‍රේණියේ ප්‍රධාන පළවෙනි නිපුණතා මට්ටම යටතේ අපි කතා කරන්නේ බොමක විදුලි යන්ත්‍ර සම්බන්ධයෙන් ඔයගලන්ට මතක ඇති විදුලි ශාස්ත්‍රය අපි ගොවි විදුලි පරිපථ සම්බන්ධයෙන් ප්‍රධානම වීඩියෝ මාලාවක් කරගෙන ගියා ඊට පස්සේ මේ ධාතු ශ්‍රේණියේ බොමක විදුලි යන්ත්‍ර සම්බන්ධයෙන් වීඩියෝ මාලාවක් කරගෙන යනවා අපි මූලික හැඳින්වීම විශේෂයෙන් මේ මෝටර් කන්ට්‍රෝල් යුනිට් එකේ මූලික හැඳින්වීම ගැන අපි එක වීඩියෝ එකක් කළා යටතේ ඊට පස්සේ තවත් වීඩියෝ දෙකක් කළා අපි විශේෂයෙන් මේ සිවිල් විදුලි පංකාව ඔබගේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ලබා දිය හැකි විශේෂයෙන් අත්‍යවශ්‍ය කොටසක් සම්බන්ධයෙන් සිවිල් විදුලි පංකාව සම්බන්ධයෙන් හැඳින්වීමක් ඊට අමතරව ඒක දකර සැකස්ම කොහොමද අපි කරන්ට් එක දීලා දක්ෂිනාවර්තව ප්‍රමණය කරන්නේ කොහොමද වාමාවර්තව ප්‍රමණය කරන්නේ කොහොමද කියන දේ අපි හැඳින්වීමක් කළා ඊට අමතරව ප්‍රායෝගික වීඩියෝ එකක් අපි කළා මේ උසස් පෙළ අධ්‍යාපනය ආධාරණ දරුවන්ට අමතරව සියලුම දෙනාට වැදගත් වෙන ප්‍රායෝගිකව සියලුම විදුලි පංකාවක දාරිද්ර්‍යකය මාරු කරගන්නේ කොහොමද දාරිද්ර්‍යකයේ සවුත් වෙලාද කියලා අපි හොයාගන්නේ කොහොමද ඊට පස්සේ වෙනත් එන්න පුළුවන් දෝෂ මොනවද ඒවා නිරාකරණය කරගන්නේ කොහොමද කියලා ඉතින් අද අපි අද වීඩියෝ එකකින් විශේෂයෙන් කතා කරන්න යනවා මේ අද ඉඳලා ඉදිරියට අපි කරන වීඩියෝ වලින් මේ මෝටර් කන්ට්‍රෝල් යුනිට් එකත් එක්ක මෙතන මේ තියෙන ඔබ දැන් මුලින් ආරම්භයේ දකින්න ඇති මෙතන අපි භාවිතා කරන සියලු මෝටර වර්ග ගැන කොහොමද මේ මෝටර වල සැකැස්ම කොහොමද කොහෙටද භාවිතා වෙන්නේ ඊට පස්සේ ඒවා ක්‍රියාකාරීත්වය කොහොමද පරිපස්සටහන් කොහොමද ඊට පස්සේ භ්‍රමණ දිශාව වෙනස් කරගන්නේ කොහොමද ඒ සියලුම දේවල් ගැන කතා කරනවා ඒවා ක්‍රියාත්මක වෙන වෝල්ටේජතාව ඒ සියල්ලම ගැන ඉදිරියේදී කතා කරනවා ඉතින් ඒ පැත්තට යන්න කලින් අපි විශේෂයෙන් හිතුවා අද විශේෂයෙන් හිතුවා ඔයගලන්ට පොඩ්ඩක් මොකද හේතුව මේ භ්‍රමණ විදුලි යන්ත්‍ර සම්බන්ධයෙන් විශේෂයෙන් ධාතුන ශ්‍රේණියේ පළවෙනි ප්‍රධානම විද්‍යුතයේ තියෙන ඒකකේ වුණාට මම හිතන්නේ ගොඩක් වෙලාවට මේ පාඩම් ආවරණය වෙන අඩුයි සමහර වෙලාවට පාසල් වලත් පුළුවන් උපරිමේ උත්සාහ කරනවා ඉන්න ගුරු භාවතුන් තියෙන සම්පත් එක්ක මේ තියෙන දැනුමත් එක්ක මේවා ආවරණය කරන්න කෙසේ වෙතත් ඒ අඩුපාඩුවටත් යම් විසඳුමක් වශයෙන් මේ පාඩමට අදාළ සියලුම න්‍යායාත්මක කරුණු අපිට කතා කරන්න බැරි වුණා වුණා යම් කොටස් ටිකක් අද ඔබට මතක් කරලා දෙන්න මොකද හේතුව ඒ කොටස් දැනගෙන සිටීම අත්‍යවශ්‍යයි මේවට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා යොමු වීමේදී එහෙම නැත්නම් මම හිතන්නේ ඔබට ඒ කියන කොටස් මොනවද කියලා ආයෙ අලුතෙන් හොයන්න වෙනවා ඒක නිසා විශේෂයෙන් මූලික මතක් කිරීමක් න්‍යායාත්මක කරුණු සුළු වශයෙන් සියල්ලම බැරි වෙයි මොකද හේතුව ගොඩාක් න්‍යායාත්මක කරුණු මේ පාඩමේ තියෙනවා කතා කරන්න ඒ නිසා සුළු වශයෙන් අපි ටිකක් කතා කරන්න අද වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා එතකොට අද අපි ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ධාතුන ශ්‍රේණී පළවෙනි නිපුණතා මට්ටමට අදාළ ප්‍රමුඛ විදුලි යන්ත්‍රයේ ක්‍රියාකාරී මූලධර්ම ගැන. එතනදී අපි හඳුන්වනවා ප්‍රමුඛ විදුලි යන්ත්‍ර කියන්නේ මොනවද? වර්ග මොනවද? ඊට අමතරව ඒ වර්ගවල ඒ උපාංගවල තියෙන ප්‍රධාන කොටස් මොනවද? ඒවෙන් කරන කාර්යයන් මොනවද? ඒ සියල්ල ඊට පස්සේ ඒවැය තියෙන සුවිශේෂී තවත් භාවිතා වෙන අතුරු උපාංග ගැන ඒ න්‍යායාත්මක කරුණු යම් තාක් මට්ටමකට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව ඒ කරුණු ගැන දන්නේ නැත්නම් මේ ප්‍රායෝගික පරීක්ෂණවලදී විශේෂයෙන් අපි විස්තර කරගෙන යනකොට ඔබට ඒ කොටස් නොදැන ගියොත් මේ ප්‍රායෝගික පරීක්ෂණ ගැන වලින් නියම ප්‍රයෝජනෙ ඒ තොරතුරු වලින් නියම ප්‍රයෝජනෙ ගන්න බැරුව යනවා ඒ නිසා විශේෂයෙන් ඒ ගැන අවධානය යොමු කරන්න ඒතකොට ප්‍රධාන වශයෙන් ප්‍රමුඛ විදුලි යන්ත්‍ර ගත්තොත් එන්නේ ප්‍රධාන කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන් එකක් තමයි විදුලි මෝටර කියන එක අනික විදුලි ජනක යන්ත්‍ර කියන එක මෝටර ඩයිනමෝ කියන වර්ග දෙක තමයි ප්‍රධාන වශයෙන් ප්‍රමුඛ විදුලි යන්ත්‍ර තියෙන්නේ. උතන ප්‍රමුඛ විදුලි යන්ත්‍ර ගත්තොත් ප්‍රමුඛ විදුලි යන්ත්‍රයක් කියන්නේ ප්‍රධාන වශයෙන් යාන්ත්‍රික ශක්තිය කියන්නේ භ්‍රමණයක් මගින් එක්ක විදුලිය උත්පාදනය කරන්න ඕනේ. එහෙම නැත්නම් විදුලිය මගින් භ්‍රමණ චාරිතයක් ඔස්සේ යාන්ත්‍රික ශක්තිය උත්පාදනය කරන්න ඕනේ. එකෙන් අපි ගත්තොත් විදුලි මෝටර කියන එක. විදුලි මෝටරයක මූලික සංකල්පය ගත්තොත් එන්නේ ස්ථිර වූ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් තුළ විදුලි ධාරාවක් ගෙනියන සන්නායකයක් තියෙනවා. අපි දන්නවා විදුලි ධාරාවක් ගෙනියන සන්නායකයක් වටා ආර්ය චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. එතකොට අපි කරන්නේ විදුලි චුම්බක ක්ෂේත්‍රයක් තුළ තියෙන
විදුලි ධාරාවක් ගෙනියන සන්නායකයක්. එතකොට අර සන්නායකයේ ඇති වෙන චුම්බක ක්ෂේත්‍රය අර ස්ථාවරව තියෙන විද්‍යුත් හෝ ස්ථිර චුම්බක ක්ෂේත්‍රය අන්තර් ක්‍රියා කළාම ඇති වෙන බලය නිසා ෆෝස් එක නිසා අපි දන්නවා භ්‍රමණයක් අපිට ඇති කර ගන්න පුළුවන්. ඔන්න මූලික සංකල්පය අනුව තමයි විදුලි මෝටර නිර්මාණය කරගෙන තියෙන්නේ. එතකොට විදුලි මෝටරයක ප්‍රධාන වශයෙන් ගත්තොත් විදුලි මෝටර වර්ග ගැන අපි කතා කරන්න ගියොත් ප්‍රධාන වශයෙන් විදුලි මෝටර වර්ග ප්‍රත්‍යවර්ත ධාරා මෝටර සහ සරල ධාරා මෝටර අපි දන්න විදිහට කිව්වොත් AC මෝටර DC මෝටර ඊට අමතරව ওই දෙකෙන් වැඩ කරන එක වර්ගයක් තියෙනවා අපි කියනවා සාරෝ මෝටරය කියලා යුනිවර්සල් මෝටර. ඔන්න වර්ග ගැන විශේෂයෙන් අපි කෙටි හැඳින්වීමක් කරනවා විශේෂයෙන් එක එක වර්ගයක් ගැන නැතත් මොකද හේතුව ඉදිරියේදී අපි මේ ප්‍රායෝගික පරීක්ෂණවලදී මේ එක එක මෝටරේට වර්ගය හඳුන්වලා ඒ කියන්නේ ඔබගේ අවශ්‍යතාව නිසා යම් දැනුවත් රීතිකුත් එක තමයි ප්‍රැක්ටිකල් එකට එන්නේ. ඒක නිසා දැන්ට මෙතෙන්දී විදුලි මෝටර ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා සරල ධාරා මෝටර ප්‍රත්‍යවර්ත ධාරා මෝටර සහ ඒ අතර තියෙන එක යුනිවර්සල් මෝටර එක සරල ධාරාවෙන් සහ ප්‍රත්‍යවර්ත ධාරාවෙන් කියන දෙකෙන්ම වැඩ කරන්නේ. ඒතකොට ප්‍රධාන වශයෙන් මේ මෝටර එක සැකස්ම ගත්තොත් ඒක අපි දන්නවා. දැන් සාමාන්‍ය මෝටරයක් දැන් මේ තියෙන සාමාන්‍ය පෑන් මෝටරයක් අපි ගලවලා මේකේ අර මම කිව්වා මේ ස්ථාවර චුම්බක ක්ෂේත්‍රයක් එහෙම නැත්නම් විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් ක්‍රියාත්මක වෙනවා කියලා. දැන් මේක ගත්තොත් මේ වටේ තියෙන මම මේ ගලවලා ගත්තොත් බලන්න පේනවා මේ කම්බි දඟරයක් තියෙනවා. පේරණ දඟරයක් තියෙනවා. මේක දඟර එකක් නෙමෙයි දඟර දෙකක් තියෙනවා. ඒ සැකස්ම අනුව මේ දඟර ගන්න වෙනස් වෙන්න පුළුවන්. ඒ ගැන අපි ඉස්සරහට කතා කරනවා. එතකොට මේකට විදුලිය දුන්නාම මෙයාගේ ඇති වෙනවා බඹන චුම්බක ක්ෂේත්‍රයක්. මේ දඟර උතලා තියෙන ආකාරය අනුව ප්‍රත්‍යවර්ත විදුලිය මෙයන් දුන්නාම ප්‍රත්‍යවර්ත මෝටර එක නම් මෙයා වටේ බඹන චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. එතකොට මේක අපි කියනවා ස්ථායුකය කියලා. ස්ථායුකය කියන්නේ මෙයා නිශ්චලව ඉන්නවා. මේ කොටස චලනය වෙන්නේ නෑ. දැන් මේ විදිහට මේක ආපස්සට එකලස් කළොත් මේ මොකලන්ට බලාගත්තා ඇති. මේ විදිහට මේ ස්ථායුක කොටස මේ වටේ නිශ්චලව ඉන්නේ මෙන්න මේ මැද්දේ තියෙන කොටස තමයි භ්‍රමණය වෙන්නේ. අපි ඒක හඳුන්වනවා රෝටර් එක කියලා. රෝටර් එක. එතකොට සම්මතය තමයි දැන් සමහර වෙලාවට මෙහෙම වැරදියට වටහා ගන්න එපා. හැම වෙලෙම මේ වටේ ස්ථායුක නිශ්චල ඉන්න ඕනි කියන්නේ. සමහර වෙලාවට කෙනෙක්ට අදහසක් එන්න පුළුවන් එහෙම හිතුවම හැම මෝටරයකම ස්ථායුකයේ වටේ නිශ්චලව ඉන්නවා මැද්දේ කොටස විතරයි භ්‍රමණය වෙන්නේ කියලා. එහෙම දෙයක් නෑ. සමහර අවස්ථා තියෙනවා ස්ථායුකයේ මැද්දේ නිශ්චලව ඉඳලා වටේ කොටස භ්‍රමණය වෙනවා රෝටරේ. දැන් හොඳම උදාහරණය තමයි අපි ප්‍රායෝගික පරීක්ෂණයක කතා කළා. මේ ෆෑන් මෝටරේ. මේ සිලින් ෆෑන් මෝටරේ දැන් ඔයගලන්ට මේකේ පේනවා මේ ස්ථායුක කොටස වටේ තියෙන භ්‍රමකයේ මැද්ද තමයි භ්‍රමණය වෙන්නේ. ස්ථායුකයේ නිශ්චලව වටේ ඉන්නේ. දැන් මේක ගත්තොත් මේ සිලින් ෆෑන් මෝටරේ ගත්තොත් ඔයගලන්ට පේනවා මේ දඟලේ නිශ්චලව තියෙනවා. මෙතන බැලුවොත් ඔයගලන්ට බලාගත්තා එක කියන්නේ ස්ථායුක කොටස මැද්දේ නිශ්චලව ඉන්නවා වටේ තමයි භ්‍රමකයේ තියෙන්නේ. ඒකෝර අපිට ගැටලුවක් නැහැ. මේ ස්ථායුක දඟලේ මධ්‍ය අක්ෂයේ නිශ්චලව ඉඳලා භ්‍රමකයේ වටේ තිබ්බත් ස්ථායුකයේ වටේ නිශ්චලව ඉඳලා භ්‍රමකයේ මැද්දේ භ්‍රමණය වුණත් අපිට ගැටලුවක් නැහැ. අර සංකල්පය අනුව තමයි එතකොට මේ මෝටර වර්ග හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ ස්ථායුකය ගැන විස්තර කළාම ප්‍රධාන වශයෙන් මේ ස්ථායුකය ඔයගලන්ට පේනවා මේ දඟර තියෙනවා. වයින්ඩින් තියෙනවා. ප්‍රධාන වශයෙන් වයින්ඩින් වර්ග දෙකක් ගැන කතා කරනවා. මේ මෝටර වර්ගය අනුව සමහරවිට මම කිව්වා වගේ කලින් කිව්වා වගේ මේ වයින්ඩින් ගානක් වෙනස් වෙන්න පුළුවන්. එතකොට පොඩ්ඩක් ඒ ගැන ගැඹුරින් කතා කරමු. මේ දඟර ඔතලා මේ ගිල්ලලා තියෙන ඔයගලන්ට පේනවා මේ වටේ තියෙනවා හරයක් අපි කියනවා කෝර් එක. මෙයා ගොඩක් වෙලාවට මුදු ආණි වලින් තමයි හදන්නේ. මොකද හේතුව මේ දඟර වල ඇති වෙන චුම්බක බල රේඛා බාහිරට ගමන් කරන්න නොදී මේ හරය තුලම රඳවා ගන්න. අපි දන්නවා යකඩ මිශ්‍ර ඒ කියන්නේ පෙරස් මිශ්‍ර ලෝහයකට තමයි චුම්බකත්වයක් ඇති කර ගන්න පුළුවන් අපිට ආරෝපණය කරන්න පුළුවන්. ඒකෝර චුම්බක බල රේඛා පහසුවෙන් මේ යකඩ මිශ්‍ර මුදු ආණි හරේ පහසුවෙන් ගමන් කරන නිසා මොකද වෙන්නේ? චුම්බක බල රේඛා සියල්ලම මේ මෝටරේ අසලම රැඳෙනවා මිසක් බාහිරට ගමන් කරන්නේ එක එක මේ හරේ ගොඩක් වෙලාට මෘදු ආණි වලින් හදනවා. ඊට පස්සේ සමීප ඡායාරූපයකට අපි ගියොත් එimhe ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේක ගොඩක් වෙලාට තනි යකඩ කුට්ටියක් නෙමෙයි ඔයගලන්ට පේනවා මේ පතුරු විදියට හදලා තියෙන්නේ. මේක තනිකර යකඩ කුට්ටියක් වෙනකොට මේ පේනවා තැන් තැන් වලින් මේ පතුරු විදියට තමයි හදලා තියෙන්නේ. එහෙම හදන්න හේතුව තමයි ඔයගොල්ලෝ පරිණාමකවල ඉගෙන ගන්න. චුම්බක ක්ෂේත්‍රය තුළ සන්නායකයක් දැන් මේ යකඩ හරයක් සන්නායකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙයා තමයි මේ දඟරෙන් තමයි චුම්බක ක්ෂේත්‍රය ඇති වෙන්නේ. එතකොට මේ යකඩ කුට්ටිය සන්නායකයක් වෙලා මේක තනි කුට්ටියක් විදිහට තිබ්බනම් මේක ඇතුලේ
සුළි ධාරා හානිය කියන හානිය ඇති වෙන්නේ. අන්නේ සුළි ධාරා හානිය වළක්වන්න ඕන හින්දා තමයි මේ මුතු වාහනේ පතරු විදියට අරගෙන ඒවා පරිවර්ණය කරලා අපි කියනවා ලැමිනේටඩ් ප්ලේට් කියලා. පරිවර්ණය කරනු ලැබූ මුතු වාහනේ තහඩු විදියට ඒ තහඩු එකතු කරලා පස්සේ තමයි මේ සම්පූර්ණ යකඩ කුට්ටියක් විදියට මේ කෝර් එක හදාගෙන තියෙන්නේ. එතකොට දැන් මේවා ගත්තත් ඒ විදියටයි. දැන් මේක නම් උඩින් බැලුවට අපිට පේන්නේ දැන් මෙයාගේ තියෙන්නේ මේ අතර මේ තිරස් අතර. මෙහෙම තිරස් අතර තමයි ප්ලේට් ටික තියෙන්නේ. දැන් මේකක බැලුවොත් මේකෙත් ඒ වගේම ප්ලේට් තියෙනවා. උඩේ ඉඳලා පහළට සිරස් අතර. ඒතර ඔයගලන්ට ඒ වගේ මේ මොටර් කොටසක් ගත්තොත් බලා ගන්න පුළුවන් ඒ හරය සම්පූර්ණ යකඩ කුට්ටියක් වෙනවට ලැමිනේෂන් තහඩු වලින් උදාන්න. එතකොට අර සුළි ධාරා හානිය අවම කරගන්න. එහෙම නැත්නම් වෙන්නේ කාර්යක්ෂමතාව අඩු වෙනවා. අනික තමයි මේ මෝටර ඉතා අධික ලෙස රත් වෙන්න ගන්නවා සුළි ධාරාව නිසා ඇතිවන අතුරු ඵලයක් විදියට. ඊට පස්සේ මේ හරේ ඔයගලන්ට මේ ඇතුලේ බැලුවොත් පේනවා. අපි කියනවා ඇලි කියලා ස්ලොට්. මේ ඇලි වලට තමයි මේ දඟර ගිල්ලලා තියෙන්නේ. මේ ස්ලොට් ඇතුලේ ඒ දඟර ඔතන ආකාරය අනුව මේ ස්ලොට් ගන්න තීරණය වෙනවා. මේ මෝටරේ වර්ගය අනුව ඊට පස්සේ ඔතන ක්‍රමවේදී භාවිත අවස්ථාවල්. එතකොට මේ ස්ලොට් ඇතුලේ තමයි දඟර ගිල්ලලා තියෙන්නේ. ස්ලොට් ඇතුලේ දඟර ගිල්ලවල ඉන්සුලේෂන් කරලා පරිවර්ණය කරලා තමයි මේ ස්ථායුකේ සකස් කරලා තියෙන්නේ. එතකොට ස්ථායුකයට විදුලිය දුන්නාම ප්‍රත්‍යාවර්ත විදුලියක් දුන්නොත් භ්‍රමණ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. සරල ධාරා විද්‍යුතයක් දුන්නත් ඒ මෝටරේ භ්‍රමණ චුම්බක ක්ෂේත්‍රයක් ඇති කර ගන්න පුළුවන්. ඊට පස්සේ මේ භ්‍රමණය වෙන කොටස මම කියවනේ දැන් මෙයා ස්ථායුකේ නිශ්චල වෙන්නේ. භ්‍රමණය වෙන කොටස අපි හඳුන්වනවා මෝටර එක. ප්‍රධාන වශයෙන් මේ භ්‍රමණය වෙන කොටස් වර්ග දෙකක් තියෙනවා. ඔයගලන්ට බැලුවොත් පේනවා. සමහර මෝටර වල මේ නිකන් යකඩ කුට්ටියක් වගේ අපිට බැලුවම පේන්නේ මේක යකඩ කුට්ටියක් වගේ ලෝහ කුට්ටියක් භ්‍රමණය වෙනවා. සමහර ඒවා ඒ ලෝහ කුට්ටියට තව කම්බිත් එකතු කරලා දැන් අපි මේකේ නම දාන්නේ නැති හින්දා තියරි කරනකොට නම් අපි මේක ගැන හඳුන්වනවා. දැන් මම කියන්නම් ඊට පස්සේ නමක් කියමු. එතකොට මේ ලෝහ කුට්ටියකට කම්බි දඟරත් එකතු කරලා අපි කියනවා මේ දඟර හේතු භ්‍රමකයක්. දැන් මේක දඟර රහිත භ්‍රමකයක්. මේක දඟර සහිත භ්‍රමකයක්. එතකොට භ්‍රමක වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. එතකොට මේ දඟර නැති එක අපි කියනවා සාමාන්‍ය රෝටරයක් කියලා. රෝටර එකක්. සාමාන්‍ය භ්‍රමකයක්. දඟරත් එක්කම තියෙන මේ කොටස භ්‍රමකය අපි හඳුන්වනවා ආමිචර් එකක් කියලා. එතකොට ප්‍රධාන වශයෙන් මේ සාමාන්‍ය දඟර රහිත භ්‍රමකයක් එහෙම නැත්නම් රෝටර එකක් පාවිච්චි වෙන්න පුළුවන්. මෝටර එකක එහෙම නැත්නම් මේ ආමිචර් එකක් පාවිච්චි වෙන්න පුළුවන්. එතකොට මේ රෝටර එක ගැන කතා කරලා ප්‍රධාන වශයෙන් දැන් ඔයගොල්ලන්ට මම මුලින් පැහැදිලි කළා මේ ස්ථායුකය තුල තමයි මේ රෝටර එක තියෙන්නේ. මේ විදිහට ස්ථායුකයේ ඇතුලේ තමයි රෝටර එක තියෙන්නේ. එතකොට වෙන දේ තමයි මේ වටේ භ්‍රමණ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනකොට මේ රෝටර එක හදලා තියෙන්නේ. ඔයගලන්ට මේක බැලුමට නම් බලන්න අමාරුයි. මේක සැකස්ම ගත්තොත් මේ දෙපැත්තේ තියෙන සන්නායක කුඩු දෙකක්. ඊට පස්සේ මේ සන්නායක කුඩු වල හරහට මේ විදිහට අර කතුරු වංචිල්ලාවක අර ලී බඳිනවා වගේ මේ හරහට සන්නායක රවුන්ඩ් සන්නායක ටිකක් සම්බන්ධ කරලා තියෙනවා. එහෙම සන්නායක සම්බන්ධ කරලා මෙයා චුට්ටක් මේ විදිහට එක්කෙනෙක් මේ දකුණු පැත්තට තල්ලු වෙන විදිහට අනිත් එක්කෙනා වමට තල්ලු වෙන විදිහට පොඩ්ඩක් මෙහෙම හරකෝලා තියෙනවා. හරකෝලා ඉවර වෙලා ලැමිනේෂන් තහඩු වලින් දැන් ඔයගලන්ට පේනවා නිකන් මෙන්න මෙතන මේ බැලුම් බැලමට මේ ඉරි වලින් පේනවා නිකන් කැරකිලා ඇඹරිලා ගිහිල්ලා තියෙනවා. ඒ විදිහට චුට්ටක් අඹරලා ලැමිනේෂන් තහඩු වලින් මේක සම්පූර්ණ පුරවනවා. එහෙනම් පිරෙව්වට පස්සේ අපිට පේන්නේ අනිකර මේක යකඩ කුට්ටියක් වගේ. අපි එතකොට මේ භ්‍රමකය හඳුන්වනවා ලේන කුඩු ආකාරයේ භ්‍රමකයක් කියලා. එහෙම හඳුන්වන්න හේතුවත් දැන් මේ මැද්දේ මේ පුරවලා තියෙන ලැමිනේෂන් තහඩු ටික අයින් වුණා නම් අපිට බලාගත්ත හැකි මේක හරියට අර දඬු ලේන උරතලේට ඇති කරන දඬු ලේනගේ කූඩුවක් වගේ. එතකොට මේ දෙපැත්තේ අර රවුන්ඩ් දෙකකට ගරාදි ගහනවා වගේ පටි සම්බන්ධ කරලා තියෙන මේක ඇතුලේ. එතකොට දඬු ලේන ගෙවල් වල උරතලේට දඬු ලේන ඇතු කරනවා නම් දැකලා ඇති. ඒක පටියකට ගොඩ වුණාම එයාගේ බරට මොකද වෙන්නේ? මෙයා මෙහෙම පල්ලෙහාට තල්ලු වෙනවා. එතකොට එයා උඩට ඊගාව පටියට ගොඩ වෙනවා. එතකොට මෙහෙම තල්ලු වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා දිගටම භ්‍රමණය වෙනවා. මේකෙත් ඒ වගේම සංකල්පයක් මේ හැඩය සකස් කිරීමේදී, සැකස්ම සකස් කිරීමේදී ඒ වගේ සංකල්පයක් භාවිතා කරලා තියෙනවා. මේක ලේන කුඩු ආකාරයේ භ්‍රමකයක් කියලා කියනවා. එතකොට වෙන්නේ දැන් අපි දන්නවා මේක සන්නායක වලින් හදලා තියෙන්නේ. චුම්බක ක්ෂේත්‍රයක් තුල මෙයා ඉන්නකොට භ්‍රමණ චුම්බක ක්ෂේත්‍රයක් තුල මෙයාගේ ඉබේ විදුලියක් හට ගන්නවා. එතකොට ඒ හට ගන්න විදුලිය අපි දන්නවා මෙයා සම්වෘත කරලා තියෙන මේ ලුහ රින් දෙකක් දාලා ලුහුවත් කරලා තියෙනවා. ඒ ඇතිවෙන විදුලිය මේක තුලම ගමන් කරලා මෙයා චුම්බකයක් බවට පත් වෙනවා.
එතකොට චුම්බක ක්ෂේත්‍රය තුළ තවත් චුම්බක ක්ෂේත්‍රයක් අන්තර්ක්‍රියා කළාම මොකද වෙන්නේ? අපි දන්නවා සජාතීය ද්‍රව විකාශනය වෙනවා, විජාතීය ද්‍රව ආකර්ෂණය වෙනවා. ඊට අමතරව ඒ චුම්බක ක්ෂේත්‍රය නිසා ඇති වෙන බලයෙන් මොකද වෙන්නේ? අර ස්ථායිකයේ භ්‍රමණ චුම්බක ක්ෂේත්‍රයේ වේගයට ආසන්න වේගයකින් භ්‍රමකයක් මොකද වෙන්නේ? මේ විදිහට දක්ෂිනාවර්තව හෝ වාමාවර්තව භ්‍රමණය වෙනවා. එතකොට පැහැදිලි වෙන්නේ නැති භ්‍රමකය ගැන. මේ ලේන කුඩු ආකාරයේ භ්‍රමක මේ ලේන කුඩු ආකාරයේ භ්‍රමක ගොඩක් වෙලාවට ඔයගොල්ලන් ගෙදර තියෙන වතුර මෝටරයක් ගැලවුවොත් බලා ගන්න පුළුවන් වතුර මෝටර වල පාවිච්චි වෙනවා. ඊට අමතරව සිවිලි මිදුළු පංකාවල නම් මේ වගේ අපිට කුට්ටියක් වගේ නෙමෙයි. දැන් මේක ගත්තොත් ඔයගොල්ලන් බලාගත්ත හැකි මෙන්න මේ වටේ තියෙන්නේ අන්නේ භ්‍රමකේ. මේ වටේ තියෙන රින් එක මේ ලෝක කොටස තමයි භ්‍රමකයේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ අපි කතා කරලා දැන් මේ එතුම් සහිත භ්‍රමකය ගැන අපි කිව්වා මේකට විශේෂ නමක් කියනවා කියලා සුවිශේෂී නම ආමේචරය. ඔයගලන්ට පේනවා අර කලින් වතාවේ වගේම තමයි ලැමිනේෂන් තහඩු වලින් පුරවලා මේ ඇලිය ඇතුලේ ස්ලොට් ඇතුලේ දඟර ඔතලා තියෙනවා. එතකොට මේකේ විශේෂ කාර්යයක් වෙනවා. මොකද්ද? අර වටේ ස්ථායක දඟරේ චුම්බක ක්ෂේත්‍රයෙන් මේ ඇලුමිනියම් තහඩු වල, ඒ කියන්නේ මේ සන්නායක තහඩු වල විද්‍යුතය ඇති වෙනවට අමතරව අපි බාහිරින් මෙයාට විදුලි සැපයීම සම්බන්ධ කරනවා. එතකොට අපිට මෙයාව ලොකු චුම්බකයක් බවට, ලොකු විද්‍යුත් චුම්බකයක් බවට පත් කරගන්න පුළුවන්. එතකොට මේකට විදුලිය සම්බන්ධ කරන්න නිකන් බෑ. ඔයගලන්ට පේනවා මෙන්න මේ පල්ලෙහා මේ සමීප ඡායාරූපයකට කියොත් ඔයගලන්ට බලාගත්ත හැකි මේ පල්ලෙහා තියෙන කොටසක් අපි මෙයා හඳුන්වනවා න්‍යාදේශකය කියලා. කම්යුටේටර්. න්‍යාදේශකය හරහා තමයි මේ ආමේචරයකට අපි විදුලි ධාරාව සපයන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර වෙලාවට මෙන්න මේ වගේ මේ බ්‍රෂ් එකක් කියලා අපි කියනවා, කාබන් බ්‍රෂ් එකක්. මේ දෙපැත්තෙන් බ්‍රෂ් දෙකක් මෙයාට සම්බන්ධ වෙලා තමයි විදුලිය සම්බන්ධ කරන්නේ. මේ පැත්තෙන් බ්‍රෂ් එකයි මේ පැත්තෙන් බ්‍රෂ් එකයි සම්බන්ධ කරලා විදුලි ධාරාව ඇතුළට දුන්නා. මේ න්‍යාදේශකය හරහා මේ තියෙන දඟර වලට විදුලිය ගලාගෙන ගිහිල්ලා ඒ දඟරත් චුම්බකත්වයක් ඇති කරනවා. එතකොට අර ලැමිනේෂන් තහඩු වල කෝර් එකේ ඇති වෙන චුම්බකත්වයට අමතරව අපි සපයන විදුලි වලින් චුම්බකත්වයක් අරගෙන මෙයා වේගයෙන් භ්‍රමණය වෙන්න ගන්නවා. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි මේ න්‍යාදේශකයේ භාවිතය ගත්තොත් එimhe න්‍යාදේශකයේ කාර්යය තමයි ප්‍රත්‍යාවර්ත විදුලියක් අපි මෙයාට දුන්නොත් සරල ධාරා විද්‍යුතයක් විදිහට තමයි මෙයා ඒක ඇතුළට ගන්න. ඊට පස්සේ මේකේ ප්‍රත්‍යාවර්ත විදුලියක් හැදෙනවා. මොකද මෝටර ඩයිනමෝ දෙකම ගැන කතා කරන්න වෙනවා අපිට. බැරි වෙලා හරි මේකේ ප්‍රත්‍යාවර්ත විදුලියක් උපදිනවා නම් මේ න්‍යාදේශකයක් කරා ඒක අපි බ්‍රෂ් හරහා එළියට ගත්තොත් අපිට සරල ධාරා විද්‍යුතයක් විදිහට එළියට ගන්නත් පුළුවන්. එතකොට කාර්යයන් දෙකක් ප්‍රධාන වශයෙන් මෙයා කරනවා. එකක් තමයි ප්‍රත්‍යාවර්ත විදුලියක් ලබා දුන්නොත් න්‍යාදේශකය හරහා ඒක ඇතුළට ප්‍රදානය කරන සරල ධාරාවක් විදිහට. ඇතුළේ ප්‍රත්‍යාවර්ත විදුලියක් හැදුනොත් ඒක සරල ධාරාවක් විදිහට මෙයා හරහා එළියට ගන්න අපිට පුළුවන්. සාමාන්‍යයෙන් අපි දන්නවා ප්‍රත්‍යාවර්ත විදුලියේ සරල ධාරාව බවට පත් කරන්න අපි ඩයෝඩ් පාවිච්චි කරනවා. මෙතනදී ඩයෝඩ් නැතුව මේ යාන්ත්‍රික ක්‍රමවේදයෙන් අපිට පුළුවන් සරල ධාරාවක් බවට හරව ගන්න. ඊට පස්සේ විශේෂම කාරණයක් මේ කාබන් බ්‍රෂ් ගැන අපි කතා කරන්නේ. මේ බ්‍රෂ් ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් මේ ලොකු මෝටර අර ඕගොල්ලන්ගේ අර මේ පොඩි මෝටර තියෙනවා අපි දන්නවා අර බුදුරස් මාලා හැම කරකවන්න ගන්නවා වෝල්ට් 3 වැඩ කරන පොඩි මෝටරයක්. ඒව ගත්තොත් ඒවා කාබන් බ්‍රෂ් පාවිච්චි වෙන්නේ නැහැ. ඊට වඩා ලොකු කාර්යයක් කරන සියලු මෝටර වල ගොඩක් වෙලාවට මේ කාබන් බ්‍රෂ් පාවිච්චි වෙනවා. එහෙම නැත්නම් බ්‍රෂ්ලස් මෝටර කියලා කියනවා. බ්‍රෂ් නොමැති මෝටර පාවිච්චි වෙනවා. ඒක නම් මම පොඩ්ඩක් ඉස්සරහට කතා කරනවා. එතකොට මේ කාබන් බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න හේතුව මොකක්ද? කවුරු හරි අහුවොත්. නැත්නම් අපිට මේකට මේ ආමිචරයට කරන්ට් එක දෙද්දී අපිට යකඩ කෑලි දෙකක් සන්නායක දෙකක් පාවිච්චි කරන්න තිබුණා. සන්නායක දෙකක් කරා මේකට විදුලිය දෙන්න තිබුණා. දැන් ඔයගලන්ට මේ මෝටරේ ගත්තාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ න්‍යාදේශකයට. දැන් සමීප ඡායාරූපයකට ගියොත් ඔයගලන්ට බැලුව හැකි මෙතන මේ න්‍යාදේශකය තියෙනවා. න්‍යාදේශකයට මේ දෙපැත්තෙන් සම්බන්ධ වෙලා තියෙනවා මේ විදිහට බ්‍රෂ් දෙකක්. ඒතකොට මේ කාබන් බ්‍රෂ් දෙක හරහා තමයි මේ න්‍යාදේශක හරහා ආමේචරය තුළට විදුලිය ගමන් කරවන්නේ. ඒතකොට මම කිව්ව ප්‍රත්‍යාවර්ත විද්‍යුතය න්‍යාදේශක හරහා යනකොට මේව සරල ධාරා විද්‍යුතය බවට හැරෙනවා. මේ ක්‍රමවේදය නිසා න්‍යාදේශක ක්‍රමවේදය නිසා එම් ගිහිල්ලා මෙයාට ආමේචර දඟල වලට විදුලිය ගියාම චුම්බකත්වයක් ඇති වෙනවා. එතකොට දැන් අර අපි කලින් කතා කරේ ඇයි මේ බ්‍රෂ් කාබන් වලින් හදන කියන ප්‍රශ්නේ. හදන්න කියන ප්‍රශ්නෙට උත්තරය තමයි ප්‍රධාන සාධකය තමයි අපි දන්නවා. දැන් මෙතන ලෝහ කොටසක් තිබුණා. මේ දෙපැත්තෙන් ලෝහ කොටසක් මේ න්‍යාදේශකයේ සමග සම්බන්ධ වුණා නම් අපි දන්නවා මේ න්‍යාදේශකය තඹ වලින් හදන්නේ. එතකොට ලෝහ කොටස් දෙකක් ඇතිල් වෙනකොට අපි දන්නවා මෙයා වේගයෙන් භ්‍රමණය වෙනවනේ.
එතකොට මොකද වෙන්නේ? න්‍යායදේශකයත් ඉක්මනින් ගෙවිලා යනවා. හානි වෙලා යනවා න්‍යායදේශකයටත්. ඊට පස්සේ අර දෙපැත්තෙන් දාපු අර ලෝහ සන්නායක දෙකටත් ගෙවීමකට ලක් වෙලා හානි වෙන්න පුළුවන්. හැබැයි කාබන් දැනෙනවා. කාබන් අපි දන්නවා විශේෂම සංයෝගයක්. මොකද ඒක විශේෂ මූලද්‍රව්‍යයක්. හේතුව තමයි අලෝහ ධනය ඉන්නේ. අපේ අලෝහ ධනය ඉන්දියාවට හොඳ විද්‍යුත් සන්නායකයක්. එක සාධකයක් තමයි මේ කාබන් බ්‍රෂ් පාවිච්චි කරන්නේ. කාබන්ම පාවිච්චි කරන බ්‍රෂ් වලට මෙයා හොඳ විද්‍යුත් සන්නායකයක්. අනික තමයි කාබන් ස්වයං ලිහිසිකාරකයක්. ලිහිසිකාරකයක් ඒ කියන්නේ දැන් මේ කාබන් බ්‍රෂ් එක මේ න්‍යායදේශකයේ ඇතුල් වුණා කියලා බ්‍රෂ් එක හිමීට ගෙවෙනවා මිසක් ඉක්මනින් බ්‍රෂ් එක ගෙවෙන්නේ නැහැ. අනිත් එක තමයි අර ලිහිසිකාරක ගුණයෙන් හින්දා මේ න්‍යායදේශකයේ මත කාබන් බ්‍රෂ් එක හොඳින් ලෙස්සලා යනවා. ආයි අපිට මෙතන තෙල් දාන්න අරෝමේ මුකුත් කරන්න ඕනේ නැහැ. මොකද හේතුව මේ කාබන් වල තියෙන විශේෂ ගුණයක් නිසා මෙයා ලිහිසිකාරකයක්. දැන් ඔයගලන්ට මෝටර් එක බ්‍රෂ් එකක් අරගෙන අතින් ඇල්ලුවොත් ඔක දැන් බලාගත්ත හැකි. නිකන් මේක අතේ ගැවුනහම අර පිටි වගේ කාබන් කුඩු ගැවුනහම ලෙස්සලා යනවා. බදන්නේ නැහැ ඝර්ෂණය ඉතාලම අවු වෙලා යනවා. ඔන්න ඔය සාධක දෙකින්ද තමයි ප්‍රධාන වශයෙන් මේ බ්‍රෂ් වලට කාබන් පාවිච්චි කරන එකක් විද්‍යුත් සන්නායකතාව අනික තමයි ස්වයං ලිහිසිකාරක ගුණය. එතකොට දැන් අපි කිව්වා මේ ආමිචරයේ බ්‍රෂ් හරහා විදුලි සපයීම සම්බන්ධ කරනවා කියලා. ආමිචරුත් ගත්තාම ප්‍රධාන වශයෙන් මේ ආමිචර වර්ගත් ප්‍රධාන ආකාර දෙකකට උතා ගන්න. එකක් තමයි අපි කියනවා සිලින්ඩර් ආකාර ආමිචර. දැන් මේක තියෙන සිලින්ඩ්‍රිකල් ටයිප් එකක්. මේකේ ඔයගලන්ට බැලුවහම පේනවා මේක තනිකර නිකන් සිලින්ඩරයක් වගේ. මේ දඟර සැකස්ම මේ සියලුම සැකස්ම ගත්තාම මේ හරස්කඩ හැඩය ගත්තාම මෙයා තනිකර සිලින්ඩරයක්. එතකොට මේ සිලින්ඩර් ආකාර ආමිචර භාවිතා කරන්නේ ගොඩක් වෙලාවට අධිවේගී භ්‍රමක. ඒ කියන්නේ ඉතා වේගයෙන් භ්‍රමණය කරන්න ඕනි අවස්ථාවල විශේෂයෙන් ඔයගලන් ගත්තොත් එහෙම ගෙදර තියෙන ඩ්‍රිල් මැෂින් එක ඊට පස්සේ ග්‍රයින්ඩර් මැෂින් එකක් අපි කියනවා බොරදම් යන්ත්‍රයක් කියලා මේ රවුටර් එක ඒ වගේ අර වඩු කාර්මාන්ත ශේෂ්ත්‍රය භාවිතා වෙනවා. ඊට පස්සේ ගෙදර ඔයගලන්ගේ කුස්සියේ තියෙන බ්ලෙන්ඩර් එක ඒ වගේ ඒවා මේ සිලින්ඩර් ආකාර ආමිචරයක් තමයි භාවිතා වෙන්නේ යුනිවර්සල් මෝටර් එක තුල. එතකොට මේ සිලින්ඩර් ආකාර ආමිචර වල තියෙන විශේෂත්වය තමයි RPM එක ඉතා විශාලයි. සමහර වෙලාවට අර රවුටර් මැෂින් එකක් ගත්තොත් අපි කියන බොරදම් යන්ත්‍රයක් කියලා විනාඩියට වට 12000ක් 13000ක් විතර වේගයක් ඒගොල්ලෝ ලබා ගන්නවා. ඉතින් එතකොට මේ සිලින්ඩර් ආකාර බඳු වල තියෙන විශේෂත්වය තමයි මේගොල්ලන්ගේ වේගය ඉතාම වැඩි. ද්‍රව දෙකක් හෝ හතරක් ප්‍රධාන වශයෙන් මෙයාගේ චුම්බක ද්‍රවය ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ ආමිචරයකට කරන්ට් එක දුන්නාම මෙයා චුම්බක ද්‍රව වලට බෙදෙනවා. චුම්බක ද්‍රව දෙකක් ඒ කියන්නේ north south තනි යුගලයක් එක නැත්නම් යුගල දෙකක් විදිහට මෙයා හදා ගන්න පුළුවන් මේ සිලින්ඩර් ආකාර බෙම. දැන් එතකොට අනිත් ආමිචර වර්ගය ගත්තොත් එහෙම ඔයගලන්ට මතකයි දැන් අර මේ කලින් කතා කරපු ආමිචරේ හරස්කඩ ගත්තොත් මේ පෙනුම ගත්තොත් සම්පූර්ණ සිලින්ඩරයක් වගේ. දැන් මේ ආමිචරේ බැලුවොත් ඔයගලන්ට පේනවා මේ මෝටර එක අර ඔයගොල්ලෝ පොඩි කාලේ බුදුරස් මාලා කරකවන්න ගන්න පොඩි මෝටර එකක් මම මේ ගලව ගත්තේ. මේකේ ආමිචරේ ගත්තොත් දැන් ඔයගලන්ට පේනවා මේ සමීපව බැලුවොත් මෙතන සමීපව බැලුවොත් ඔයගලන්ට පේනවා මේ ද්‍රව තුනක් එළියට නෙරලා තියෙනවා. එතකොට අපි කියනවා මේකේ ද්‍රව පිටට නෙරා ඇති ආමිචර එකක් කියලා. සැලියන් පෝල් රෝටර් එකක්. මේවා විශේෂත්වය තමයි මේගොල්ලෝ ඉතා අඩු වේගයෙන් සාමාන්‍යයෙන් අර අධිවේගී භ්‍රමක වගේ නෙමෙයි සිලින්ඩර් ආකාර භ්‍රමක මම කිව්වා අධිවේගී භ්‍රමක. මේගොල්ලෝ ඊට වඩා අඩු වේගී භ්‍රමක විදිහට ක්‍රියාත්මක වෙනවා. ද්‍රව ගණන වැඩි. දැන් මේක බැලුවොත් ඔයගලන්ට පේනවා ද්‍රව තුනක් තියෙනවා. සාමාන්‍යයෙන් අරක මම කිව්වා එක ද්‍රව දෙකයි එහෙම නැත්නම් ද්‍රව හතරයි තියෙන්නේ. මේවා ද්‍රව ගාන වැඩි කරලා වේගය පුළුවන් තරම් අඩු කරගෙන තියෙන විශේෂත්වය තමයි මේ ද්‍රවය එළියට නෙරලා තියෙන්නේ. බැලුවහම පේනවා ද්‍රවය එළියට නෙරලා. ඊට පස්සේ මෙතනදී මම තව එකක් කියන්නම්. ඔයගලන්ට මම කිව්වා අර මේ මෝටරේ ස්ථායුකයේ විද්‍යුත් චුම්බකයක් වෙන්නත් පුළුවන්, ස්ථිර චුම්බකයක් වෙන්නත් පුළුවන් කියලා. එතකොට අපි ගත්තොත් මේක බැලුවොත් සමීපව පොඩ්ඩක් බැලුවොත් මේකේ ඔයගලන්ට පේනවා මේ මෝටර එකේ සැකස්මේ බැලුවොත් මේ ඇතුලේ ස්ථිර චුම්බක දෙකක් තියෙනවා. ස්ථිර චුම්බක දෙකක් ස්ථායුකයේ විදිහට පාවිච්චි කරලා මැද්දේ විද්‍යුත් චුම්බකයක් පාවිච්චි කරනවා. ඊට අමතරව අර මම කිව්වා ඔයගලන්ට මේකේ කාබන් බ්‍රෂ් වෙනුවට මෙන්න මෙතන බැලුවොත් ඔයගලන්ට සමීපව පේනවා ලෝහ බ්‍රෂ් දෙකක් තමයි න්‍යායදේශකයත් එක්ක සම්බන්ධ වෙන්නේ. මොකද හේතුව මේවා ලොකු ලෝඩ් එකක් එක්ක දුවන මෝටර නෙමෙයි පොඩි වැඩ වලට ගන්න හින්දා මේක හැබැයි කාලයක් පාවිච්චි කරනකොට අත්දැකීම් ඇති. මේ දෙක මේ සන්නායක කොටස් දෙක ගෙවිලා කැඩිලා යනවා මෝටරේ එතන ගිහාට වැඩ කරගන්න බැරි වෙනවා. එතකොට අපි කතා කළා ඔන්න ප්‍රධාන වශයෙන්
ආමේචරයේ සැකැස්ම අනුව වර්ග දෙක එකක් තමයි සේන්ද්‍රාකාර භ්‍රමක අනික ද්‍රව පිටට නිරායත භ්‍රමක. ඊට පස්සේ ආමේචරයේ මේ දඟරවතන ආකාරය අනුව තවත් වර්ග දෙකක් ප්‍රධාන වශයෙන් අපි කතා කරනවා. එකක් තමයි අපි කියනවා අතිවැස්ම එතුමකේ ලැප් වයින්ඩින් එක. අනික තමයි වේව් වයින්ඩින් එක එහෙම නැත්නම් තරංග එතුම. අතිවැස්ම එතුම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ලැප් වයින්ඩින් එක පාවිච්චි වෙන්නේ අඩු වෝල්ටීයතාවක. වැඩි ධාරාවක් ගන්නවා නම් ඒ කියන්නේ ඩයිනමෝ එක නම් අඩු වෝල්ටීයතාවකදී වැඩි ධාරාවක් එළියට ගන්න. එහෙම නැත්නම් මෝටර එක නම් අඩු වෝල්ටීයතාවක් දීලා විශේෂයෙන් වැඩි ධාරාවක් ගමන් කරලා ලොකු චුම්බක ශේෂ්ත්‍රය ලොකු ටෝක් එකක් ලොකු ව්‍යාවර්තයක් ඇති කරගන්න මේ ආමේචර් භාවිත වන මෝටර වල අපි භාවිතා කරන්නේ අතිවැස්ම එතුම ලැප් වයින්ඩින් එක. එතකොට විශේෂයක් තියෙනවා ලැප් වයින්ඩින් එකේ දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේ පොතල තියෙන කම්බිය ලැප් වයින්ඩින් වතපු ආමේචර් එක කම්බිය ගත්තොත් එහෙම කම්බිය ගේජ් එක විස්කම්බිය ගොඩක් වැඩි. මොකද හේතුව අඩු වෝල්ටීයතාවක් තුල වැඩි ධාරාවක් ගමන් කරන නිසා. අනිත් වයින්ඩින් වර්ගය තමයි එතුම ආකාරය අනුව වේව් වයින්ඩින් එක අපි කියනවා තරංගාකාර එතුම. තරංගාකාර එතුමෙන්දී පාවිච්චි කරන්නේ අපි අධි වෝල්ටීයතාවයකදී. ඒ කියන්නේ වැඩි වෝල්ටීයතාවයක් තුල අඩු ධාරාවක් ගන්න. එතකොට වෙන්නේ මේ දඟරවල දිග වැඩි වෙනවා. අනිත් එක තමයි කම්බියේ විස්කම්බියේ එන්න අඩු වෙනවා. මොකද හේතුව වැඩි ධාරාවක් යන්නේ නැති හින්දා ගොඩාක් ලොකු ගේජ් එකක් කම්බි වලින් උතලා වැඩක් නැහැ. එතකොට ආමේචර් එතුම ආකාරය අනුවත් ඔන්න ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. මතක තියාගන්න පුළුවන් වෙයි. එකක් තමයි ලැප් වයින්ඩින් එක. අනික වේව් වයින්ඩින් එක. අතිවැස්ම එතුමයි තරංග එතුමයි. අතිවැස්ම එතුම එතකොට පාවිච්චි වෙන්නේ අඩු වෝල්ටීයතාවයකදී වැඩි ධාරාවක් ගන්න අවස්ථා සඳහා. තරංග එතුම් භාවිතා වෙන්නේ අධි වෝල්ටීයතාවයකදී අඩු ධාරාවක් ගන්න උපාංග සඳහා. එතකොට අපි කිව්වා මේ ආමේචරයට න්‍යාදේශකයක් භාවිතා වෙනවා කියලා. ඊට අමතරව මේ ආමේචරයට තවත් භාවිතා වෙන ක්‍රමවේදයක් තමයි ඇතිල්ල මුතු. දැනට අපිට මේ අපි ළඟ ඇතිල්ල මුතු භාවිතා කරපු ආමේචරයක් නැහැ. ඒ වුණාට ඔයගලන්ට තිරේ බලන්න පුළුවන් ඒකේ රූප සටහනක් බොහොම සමීපව ගත්ත රූප සටහනක් වැටෙනවා. මේ ආමේචරයේ වෙනුවට ආමේචරයේ මේ න්‍යාදේශකයේ වෙනුවට ඇතිල්ල මුතු භාවිතා කරනම වෙනස තමයි කෙලින්ම ආමේචරය තුළට ප්‍රත්‍යාවර්ත විදුලියක් ප්‍රදානය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ආමේචරය තුළ හැදෙන ප්‍රත්‍යාවර්ත විදුලියක් කෙලින්ම ප්‍රත්‍යාවර්ත විදුලිය විදිහටම එළියට ගන්න පුළුවන්. ඒතකොට ඇතුළු මුදු ගැනත් විශේෂයෙන් අපි මතක් කරන්න ඕනේ. මොකද හේතුව ඒවත් සමහරලාට මෝටර ඩයිනමෝ තුළ භාවිතා වෙන නිසා. ඒතකොට මම හිතන්නේ මෝටර සම්බන්ධයෙන් මේ ටික අපි කතා කරගෙන ගියා. ඊට අමතරව මේ විශේෂයෙන් මේ තවත් මෝටර එකක් ගැන ඔයගොල්ලෝ දැකලා ඇති මේ කූලින් ෆෑන් එකක්. ඔයගලන් කම්පියුටර් වල භාවිතා වෙන මේක අපි හඳුන්වනවා බස්ලස් මෝටර කියලා. දැන් අපි කලින් කතා කළානේ ආමේචර් එක තියෙන හයි ස්පීඩ් කැරකෙනකොට අනිවාර්යෙන් මේ ආමේචරයට න්‍යාදේශකයට විදුලිය සපයන්න බ්‍රෂ් දෙකක් පාවිච්චි වෙනවා. මේවා එහෙම බ්‍රෂ් පාවිච්චි වෙන්නේ නැහැ. හැබැයි අධිවේගයෙන් කැරකෙනවා. විශේෂයෙන් මේ වර්තමානයේ බ්‍රෂ්ලස් මෝටර ගොඩක් ජනප්‍රිය වුණා. ඩ්‍රෝන් ගැන කතා කරනකොට ඩ්‍රෝන් වල භාවිතා වෙන්නේ මේ බ්‍රෂ් නැති මෝටර. මොකද හේතුව අපි දන්නවා අධිවේගයෙන් කරකිනකොට මේ බ්‍රෂ් එක ඉක්මනින් ගෙවීමකට ලක් වෙනවා. එහෙම ගෙවීමකට ලක් වුණාම නිතර බ්‍රෂ් මාරු කරන්න වෙන නිසා තමයි මේ බ්‍රෂ්ලස් මෝටර් විශේෂයෙන් ඩ්‍රෝන් සඳහා වැඩිපුරම ජනප්‍රිය වුණේ. මේකේ ක්‍රමවේදය තමයි මේ පෙත්ත ගත්තොත් මේ පෙත්තේ අතුල් පැත්තේ ස්ථිර චුම්බක දෙකක් අලවලා තියෙනවා. ස්ථිර චුම්බක දැල දෙකක් අලවලා තියෙනවා. ඒතකොට මැද්දේ තමයි මේ මැද කොටස තමයි අර අපි කිව්වේ ස්ථායක දඟරේ තියෙන්නේ. එතකොට ස්ථිර චුම්බක හින්දා මොකද වෙන්නේ? ස්ථිර මෙතන මේ ස්ථායක දඟරයට විද්‍යුතය ලබා දෙන අධිවේගී භ්‍රමණ චුම්බක ශේෂයක් ඇති කළාම මොකද වෙන්නේ? ඊට සාපේක්ෂව මේ ස්ථිර චුම්බක හයි කරු මේ පෙත්ත දාම වේගෙන් කැරගෙනවා. විශේෂයෙන් ඩ්‍රෝන් වල ඔයගොල්ලෝ ඩ්‍රෝන් ගැන අධ්‍යයනය කරපු අය ඉන්නවා නම් දන්නවා විශාල RPM වලට කැරගෙන්න පුළුවන් ඩ්‍රෝන් මෝටර තියෙනවා. ප්‍රමාණයක් කුඩායි, බරක් අඩුයි. මොකද හේතුව අර උපාංගත් අඩු හින්දා. එතකොට බ්‍රෂ්ලස් මෝටර එකේ තියෙන වාසිය තමයි නඩත්තුව බොහොම අවමයි. ඒතකොට ප්‍රධාන වශයෙන් දැන් අපි මෝටර ගැන මෝටර වල විශේෂයෙන් දැනගත යුතු කරුණු කාරණා ටික ගැන කතා කළා. ඒතකොට මේ මෝටර ගැන අධ්‍යයනය කරනකොට විශේෂයෙන් වැදගත්ම න්‍යායාත්මක ඔයගලන්ට වැදගත්ම තියරි එකක්. ඒ කියන්නේ මේ නියමයක් ගැන අපි කතා කරනවා. ෆ්ලෙමින්ගේ වමත් නියමය ගැන.
ඩයිනමෝ ගැන අපි දැන් ඉස්සරහට හඳුන්වනවා ඩයිනමෝ වලට ෆ්ලෙමින්ගේ සුරක් නියමයේ වැදගත් වෙනවා. මෝටර වලදී අපිට ප්‍රධාන වශයෙන් ෆ්ලෙමින්ගේ වමත් නියමයේ වැදගත් වෙනවා. එතකොට මේ වමත් නියමයේදී කියන්නේ වමතේ මාපට ඇඟිල්ල, දබර ඇඟිල්ල මැද ගිහින් මේ විදිහට එකිනෙකට ලම්බක තල තුනක පිහිටෙවුවා. මාපට ඇඟිල්ල, දබර ඇඟිල්ල, මැද ගිහින් කියන ඇඟිලි තුන එකිනෙකට ලම්බක තල තුනක පිහිටෙවුවාම මේ මාපට ඇඟිල්ලෙන් හැම වෙලේම කියන්නේ බලය. ඒ කියන්නේ ෆෝස් එක. බලයේ දිශාව. එහෙම නැත්නම් සන්නායකය තුලින් ධාරාවක් යනකොට ඒ සන්නායකයේ චලනය වෙන්න හදන දිශාව කොහෙද කියන්නේ? ෆෝස් එක බලය. ඊට පස්සේ දබර ඇඟිල්ලෙන් කියන්නේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. චුම්බක ක්ෂේත්‍රය කොහෙද චුම්බක බල රේඛා ගමන් කරන්නේ කියන්නේ. මැද ගිල්ලෙන් කියන්නේ අපි සපයන විද්‍යුත් ධාරාව. ඒ කියන්නේ ස්ථාවික දඟලයට සපයන විද්‍යුත් ධාරාව සන්නායකයට සපයන විද්‍යුත් ධාරාව ගමන් කරන දිශාව විද්‍යුත් ධාරාවේ දිශාව. එතකොට අපිට පුළුවන් මේ වමත් නියමය යොදලා සන්නායකයක් තුලින් ධාරාවක් දරනකොට එයා චලනය වෙන්න බලය දෙන්නේ කොහෙටද කියලා බොහොම පහසුවෙන් හොයාගන්න. එතකොට මෝටර සම්බන්ධයෙන් එතකොට මතක තියාගන්න ෆ්ලෙමින්ගේ වමත් නියමය ඉතාම වැදගත්. මාපට ඇඟිල්ල, දබර ඇඟිල්ල, මැද ගිල්ල ලම්බක තල තුනක පිහිටෙවුවාම මාපට ඇඟිල්ලේ බලයේ දිශාව, දබර ඇඟිල්ලේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව සහ මැද ගිල්ලේ ධාරාව ගමන් කරන දිශාව. එතකොට ධාරාව ගමන් කරන දිශාව මාරු වෙනකොට අපි දන්නවා ඉබේම චලිත දිශාවත් මාරු වෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් මේකේ විදිහට ගත්තොත් එහෙම ඔයගලන්ට පේනවා චුම්බක ක්ෂේත්‍රය මේ ඉදිරියට තියෙන්නේ. මම මෙයා අල්ලන් ඉන්න විදිහට චුම්බක ක්ෂේත්‍රය ඉදිරියට තියෙන්නේ. ධාරාව ගන්නේ මේ පැත්තට. මේ දිශාවට තමයි ධාරාව යන්නේ. එතකොට ෆෝස් එක බලය දෙන්නේ ඉහළට. දැන් මම චුම්බක ක්ෂේත්‍රයේ ස්ථාවරව තියලා ධාරාව අනිත් පැත්තට හැරෙද්දී මම මේ විදිහට හරවනවා. ඔයගලන්ට පේනවා චුම්බක ක්ෂේත්‍රයේ කිසිම වෙනසක් වුන්නේ නැහැ. ධාරාව යන්නේ දැන් ඊට විරුද්ධ දිශාවට කලින් ගත්ත විරුද්ධ දිශාවට දැන් මොකද වෙන්නේ? චලිත දිශාව ෆෝස් එක බලය දෙන්නේ පහළට. ඔයගලන්ට පැහැදිලි ඇති. එතකොට සමහරලාට ප්‍රශ්න වලදීත් ඔයගලන්ගෙන් අහන්න පුළුවන් විදුලි මෝටර සම්බන්ධ නියමයේ විශේෂයෙන් එක අවුරුද්දක ප්‍රශ්න පත්‍රයේ න්‍යායාත්මක කරුණු සම්බන්ධයෙන් අහනකොට මේ නියමයන් ගැන ඔයගලන්ට ලියන්න අවස්ථාවක් ලැබුණා. ඒ නිසා ඒක ගැන අවධානය යොමු කරන්න. ඊගාට විශේෂයෙන් මෝටර ගැන කියනකොට අපිට මේ තවත් එක උපාංගයක් ගැන මතක් කරන්න ඕනේ. විශේෂයෙන් අපි කියනවා කේන්ද්‍රාපසාරී වහරුවක් කියලා. සෙන්ට්‍රිෆියුගල් ස්විච් එකක්. මේ කේන්ද්‍රාපසාරී වහරුව ප්‍රධාන වශයෙන් භාවිතා වෙන්නේ ප්‍රත්‍යවර්ත ධාරාවෙන් ක්‍රියාත්මක වෙන විදුලි මෝටර වල සමහර වර්ගවල අර මම කිව්වා කතා කළා තනිකලා ප්‍රත්‍යවර්ත මෝටර තියෙනවායි කියලා. ඒකෝට ඒ තනිකලා ප්‍රත්‍යවර්ත මෝටර වල ආරම්භයේදී ඒ ආරම්භක ව්‍යාවෘතය හදා ගන්න අවශ්‍යයි. තනිකලාවක ඒ ආරම්භක ව්‍යාවෘතය හදා ගන්න අමාරුයි. ඒකින්ද තවත් අතුරු කලාවක් හදාගෙන ඒකත් එක්කම එකතු වෙලා තමයි ආරම්භක ව්‍යාවෘතයට අවශ්‍ය බලය සකස් කරගන්න. අපි කියන මේ අතුරු කලාව හදා ගන්න දඟර එකලස ආරම්භක දඟර එකලස කියලා. එතකොට ආරම්භක දඟරයට දාරිත්‍රිකයක් ශ්‍රේණිගත වෙලා සම්පූර්ණ ඒ එකලසක් විදිහට තමයි මේ ආරම්භක දඟර එකලස සැපයීමට සම්බන්ධ වෙන්නේ. එතකොට මේ ආරම්භක දඟර එකලස සාමාන්‍ය මෝටරේ කරකින වේගයෙන් 75ක් විතර ආවට පස්සේ සැපයීමෙන් විසන්ධි කරලා දාන්න ඕනේ. මොකද හේතුව මෝටරේ ආරම්භක ව්‍යාවෘතය අරගෙන භ්‍රමණය වෙන්න ගත්තට පස්සේ අර දඟර එකලසෙන් සමහර මෝටර වලට ප්‍රයෝජනයක් නැහැ. ඒ කියන්නේ අත්‍යවශ්‍ය නැහැ දඟර එකලස. එතකොට මේ දඟර එකලස සැපයීමේ අයින් කළාම අපිට පුළුවන් මෝටරේ ලබා ගන්න ධාරාවෙන් කොටසක් අඩු කරන්න. එතකොට අන්නේ ක්‍රියාවලියේ ආරම්භක දඟර එකලස සැපයීමෙන් විසන්ධි කරන්න භාවිතා කරන මේ යාන්ත්‍රික ස්විච් එක තමයි මේ කේන්ද්‍රාපසාරී ස්විච් එක. එතකොට කේන්ද්‍රාපසාරී ස්විච් එක ගත්තොත් එහෙම ඔයගලන්ට පේනවා මේ මැද්දේ සිදුරක් තියෙනවා. මේ මැද්දේ තියෙන සිදුරෙන් තමයි මෙයා ඇක්සල් එකට මවුන්ට් වෙන්නේ. මෝටරේ රෝටර් එකේ ආම් එකේ ඇක්සල් එකට මෙයා මේ විදිහට මවුන්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයගලන්ට පේනවා මෙතන මේ දෙපැත්තේ භාරයන් දෙකක් තියෙනවා. භාරයන් දෙකක් තියෙනවා. එක සමාන බර තියෙන භාරයන් දෙකක් මේ විදිහට එක සමාන බරක් තියෙන්නේ. එතකොට කේන්ද්‍රයේ ඉඳලා ගත්තොත් මේ දෙපසට තියෙන භාරයන් එක සමානයි. එතකොට මේ රෝටර් එකත් එක්ක මේ මෙන්න මේ කොටස මේ කේන්ද්‍රාපසාරී ස්විච් එකේ තියෙන මේක කොටසක් තියෙනවා. මේක ස්ථාවරව තියෙන කොටසක්. මෙයා ස්ථාවරව හයි වෙලා ඉන්නේ. මේ විදිහට ස්ථාවරව හයි වෙලා ඉන්න මෙයා තමයි ස්විච් එක. ඊට පස්සේ මෙයා තමයි අර ඇක්සල් එකට සම්බන්ධ වෙලා තියෙන රෝටර් එකට සම්බන්ධ වෙලා රෝටර් ඇක්සල් එකට සම්බන්ධ වෙලා තියෙන භ්‍රමණය වෙන කොටස. එතකොට මේක භ්‍රමණය වෙනකොට අපි දන්නවා කිසියම් බලයක්
කිසියම් භාරයක් මෙහෙම චලනය වෙනකොට කේන්ද්‍රයේ ඉඳලා ඉවතට බලයන් යදෙනවා. අපි කියනවා කේන්ද්‍ර අபிසාරී බලයන් කියලා. කේන්ද්‍රයේ ඉඳලා ඉවතට යදෙන බලයන්. එතකොට වෙන්නේ මේකෙන් මේ ඇක්සල් එකත් එක්ක මෙයා කැරගෙනකොට මෙන්න මේ භාරයන් දෙක ඔයගලන්ට පේනවා මම මේක අතින් මෙහෙම කරන්න. වේගෙන් කැරගෙනකොට මෙයා මේ විදිහට පස්සට තල්ලු වෙනවා. මේ විදිහට මේ පැත්තෙන් බැලුවොත් ඔයගලන්ට පේනවා මේ පස්සට මෙහෙම තල්ලු වෙනවා. එහෙම තල්ලු වෙනකොට වෙන්නේ මේ ස්විච් එක ඉදිරියට ගමන් කරනවා. මෙන්න මේ කොටස මේ විදිහට ඇක්සල් එක මත ඉදිරියට ගමන් කරනවා. ඒතකොට මෙන්න මේක තමයි අර මම කිව්ව මේක ස්ථාවරව තියෙන ස්විච් එක. ඒතකොට ඔයගලන්ට සමීපව බැලුවොත් මෙතන බලාගත්ත හැකි සමීප ඡායාරූපයක් බැලුවොත් මේ ස්විච් එකේ ඔයගලන්ට පේනවා කන්ටැක්ට් පොයින්ට් දෙකක් තියෙනවා. මෙතන මේ අස්සෙන් බැලුවොත් එක කන්ටැක්ට් පොයින්ට් එකක් තියෙනවා. මේ ස්විච් එක මෙහෙම තද වෙනකොට ඔයගලන්ට පේනවා මේ කන්ටැක්ට් පොයින්ට් එක යට තියෙන පොයින්ට් එකත් එක්ක බදනවා. ඊට පස්සේ මේ පැත්තෙන් ගත්තොත් තවත් ඒ වගේම කන්ටැක්ට් පොයින්ට් එකක් තියෙනවා. එතකොට අර ආරම්භක එකලසට ධාරාව ගෙනියන වයර් එක මෙන්න මෙතනින් එක වයර් එකක්. ඒ කියන්නේ ධාරාව ගෙනියන වයර් එක සම්පූර්ණ එකලසට යන වයර් එක මැද්දෙන් වෙන් කරලා එක කොටසක් මෙතනට සම්බන්ධ වෙනවා. අනිත් කොටස මේ පැත්තට සම්බන්ධ වෙනවා. එතකොට මේක හරහා මෙතනට ධාරාව ගියොත් තමයි අර එකලසට විදුලිය ලැබෙන්නේ. එතකොට මේ අර මම කිව්ව ආරම්භක අවස්ථාවේ මෙයා වේගයෙන් භ්‍රමණය වෙන්නේ නැති වෙලාවට මේ ස්විච් එක මේ විදිහට තල්ලු කරගෙන ඉන්නේ. මේ ස්විච් එක පසුපසට හිර කරගෙන ඉන්නේ. එතකොට ඔයගලන්ට පේනවා මෙතන ඉඳලා මෙතනට ගෙලින්ම ධාරාව යනවා. අර කන්ටැක්ට් පොයින්ට් හරහා මේ පැත්ත කන්ටැක්ට් පොයින්ට් සීල් වෙනවා. ෂීට් වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ පැත්තේ අග්‍රේ ඉඳලා මේ පැත්තේ අග්‍රේට මේක හරහා ධාරාව ගලනවා. එතකොට අපි දන්නවා ආරම්භක දඟර එකලසට ආරම්භක එතුම් එකලසට විදුලිය ලැබෙනවා. ධාවන දඟර එකලසට කොහොමත් විදුලිය ලැබෙනවා. එතකොට මොකද වෙන්නේ? මෝටරේ ආරම්භක ව්‍යාවර්තය අරගෙන වේගයෙන් මෙයා කැරකෙන්න ගන්නවා මේ විදිහට. මෙන්න මේ කොටස වේගයෙන් කැරකෙනවා. කැරකෙනකොට මොකද වෙන්නේ? අර මම කිව්වා කේන්ද්‍රාභිසාරී බලයන් නිසා දැන් මේ විදිහට ස්විච් එක හිර කරගෙන ඉන්නේ. කේන්ද්‍රාභිසාරී බලයන් නිසා මොකද වෙන්නේ? මෙයා ටික ටික මේ විදිහට මේ ස්විච් එකෙන් ඈත් වෙනවා. ඈත් වුණාම ඔයගලන්ට පේනවා මෙතන කන්ටැක්ට් පොයින්ට් රිලීස් වෙනවා. රිලීස් වුණාම මොකද වෙන්නේ? මේ ස්විච් එක ඕෆ් වෙනවා. එතකොට අපි දන්නවා 75ක වේගයට ආපු ගමන් මේ කන්ටැක්ට් පොයින්ට් ඈත් වුණා කියන්නේ මෙයා හරහා යන ධාරාව නිකම්ම විසන්ධි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ආරම්භක දඟල එකලසට අවශ්‍ය ධාරාව විදුලි ධාරාව ලැබෙන්නේ නැහැ. එතකොට ධාවන දඟලේ රනින් වයින්ඩින් එකේ තියෙන චුම්බක ශේෂ්ත්‍රයෙන් හින්දා මොකද වෙන්නේ? වේගයෙන් මෝටරේ කරකිනවා. ආපහු අවශ්‍ය කාර්යය ඉවර වෙලා. අපි හිතමු මෝටරේ විදුලි සැපයීම විසන්ධි කළා කියලා අපි ඕෆ් කළා කියලා. එතකොට මොකද වෙන්නේ? ආයි මෙයාගේ අර වේගය අඩු වෙන හින්දා මොකද වෙන්නේ? මේ ස්විච් එක ආපහු හිමීට මෙයාවත් තල්ලු කරගෙන මේ විදිහට ඔයගලන්ට පේනවා. මෙහෙම තල්ලු කරගෙන ආපහු ඉඳපු පොසිෂන් එකටම එනවා. මෝටරේ ඕෆ් වෙනකොට ඉඳපු පොසිෂන් එකටම එනවා. ආපහු ඔන් කරනකොට මොකද වෙන්නේ? ඔන් කරන මොහොතේ දැන් දන්නවා ඔයගලන්ට පේනවා මෙතනින් මේ ස්විච් එක ඉඳපු පොසිෂන් එකටම ආපහු ආහම මොකද වෙන්නේ? කන්ටැක්ට් පොයින්ට් බදලා තියෙන්නේ. එතකොට ආපහු කරන්ට් එක දෙනකොටම ආරම්භක දඟර එකලසටත් විදුලිය සම්බන්ධ වෙනවා. ආයි වේගෙන් කැරකෙනකොට ටික ටික මොකද වෙන්නේ? මෙයා මේ විදිහට එමීට ඈත් වෙලා ගිහිල්ලා මේ ස්විච් එක ඕෆ් කරනවා. ආපහු කරන්ට් එක ඕෆ් කරාම මොකද වෙන්නේ? ව්‍යාවර්තය කියන්නේ භ්‍රමණ වේගය අඩු වෙනකොට මෙයා එමීට මෙයාට කිට් වෙලා මේ ස්විච් එක ආපහු ඔන් කර ගන්නවා. ඔක සාමාන්‍යයෙන් මෝටර් ශේෂ්ත්‍රයේදී අපි ඕගලන්ට බලා ගන්න පුළුවන් මේ කේන්ද්‍රාපසාරී මෝටරයක් ස්විච් එක භාවිතා වෙන මෝටර වල සාමාන්‍යයෙන් මෝටරේ ආරම්භ කළ නියමිත වේගයෙන් 75ක් යනකොට අපිට පොඩි ටික් ගාලා සද්දයක් එනවා. අර ඕගලන්ට මම කිව්වා මෙයා මේ බදන සද්දයක් තියෙනවා. මෙන්න මේ සද්ද එනවා. මේ විදියට. එතකොට වෙන්නේ මොකද්ද? ඒකෙන් අපිට අඳුර ගන්න පුළුවන් මේ ස්විච් එක කේන්ද්‍රාපසාරී ස්විච් එක වැඩ කරනවද නැද්ද කියලා. කේන්ද්‍රාපසාරී ස්විච් එක හිර වුණාම අපිට බලා ගන්න හැකි මෝටරේ නියමිත වේගයට නියමිත උපරිම 100ක් දක්වා වේගයට එන්න බෑ. මොකද හේතුව ලොකු ධාරාවක් එක දිගට ඇද ඉන්නවා. අපිට දැනෙනවා නිකන් මෝටරේ හිරවි දුවනවා වගේ. තවත් වෙනත් හේතුත් තියෙනවා ඒ වගේ මෝටරේ හිරවි වගේ දුවන්න. මේ කේන්ද්‍රාපසාරී ස්විච් එක හිර වුණත් ඒ වගේ ප්‍රතිඵලයක් අවුට්පුට් එකක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේ කේන්ද්‍රාපසාරී ස්විච් එක චෙක් කරලා මෙයා නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ගලවල අපිට මාරු කර ගන්න පුළුවන්. එතකොට ඔන්න කේන්ද්‍රාපසාරී ස්විච් එක ගැනත් අපි කිව්වා මේකේ මේ එක මෝටර වර්ගයකට එන එක මේකේ විවිධ හැඩයන් තියෙනවා, විවිධ ක්‍රමවේද තියෙනවා. හැබැයි මූලික සංකල්පය අපි මේ කතා කරපු මූලික සංකල්පය තමයි. එතකොට ඔයගලන්ට මෝටර වලට අවශ්‍ය මූලික දේවල් ටික මේ ගොඩාක් තියෙනවා මම කියව පටන් ගන්නකොට න්‍යායාත්මක කරුණු අතින් ගත්තාම වැඩිම කාලයක් වැය වෙන පාඩම් එකකේ
කතා කරනවා ඩයිනමෝ ගැන. විදුලි ජනක යන්ත්‍ර ගැන. ඩයිනමෝ ගැන කතා කරොත් විදුලි ජනක යන්ත්‍රයක් කියන්නේ මොකක්ද කියලා අපෙන් අහුවොත් කවුරු හරි. විදුලි ජනක යන්ත්‍රයක සැකස්ම ගත්තොත් විදුලි ජනක යන්ත්‍රයක් ප්‍රධාන වශයෙන් සකස් වෙලා තියෙන්නේ ස්ථිර ද්‍රව්‍යතාවයක් තියෙන විද්‍යුත්ෝ චුම්බක ක්ෂේත්‍රයක් තුළ සන්නායක දඟයක් අපි චලනය කරනවා. අපි දන්නවා චුම්බක බල රේඛාව තුළ සන්නායක දඟයක් චලනය කරනකොට මොකද වෙන්නේ? අර සන්නායකය මගින් චුම්බක බල රේඛා කැපෙනවා. එහෙම කැපෙනකොට මොකද වෙන්නේ? අර සන්නායකය තුළ ඉබේ විදුලියක් හට ගන්නවා. එතකොට විදුලි ජනක යන්ත්‍රයක සැකස්ම ගත්තොත් ප්‍රධාන වශයෙන් අර මම කලින් මතක් කළා වගේ ස්ථිර හෝ ස්ථිර ද්‍රව්‍යතාවයක් සහිත විද්‍යුත් හෝ ස්ථිර චුම්බක ක්ෂේත්‍රයක් තුළ සන්නායකයක් භ්‍රමණය කරනවා. එහෙම නැත්නම් සන්නායක දඟරයක් ස්ථාවරව තියලා ඒ සන්නායක දඟරය ඇතුලේ චුම්බක ක්ෂේත්‍රයක් භ්‍රමණය කරනවා. ඒ චුම්බක ක්ෂේත්‍රය සමහර වෙලාවට විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් වෙන්නත් පුළුවන්, ස්ථිර චුම්බක ක්ෂේත්‍රයක් වෙන්නත් පුළුවන්. එතකොට මැද්දේ චුම්බක ක්ෂේත්‍රය භ්‍රමණය කළාම අපි දන්නවා චුම්බක ක්ෂේත්‍රය වෙනස් වෙනවා. ද්‍රව්‍යතාව වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ද්‍රව්‍යතාවක් සහිත චුම්බක ක්ෂේත්‍රයක් දඟරයක් තුළ භ්‍රමණය කළාම ඒත් මොකද වෙන්නේ? අර චුම්බක බල රේඛා දඟරය මගින් කැපිලා ඉබේ විදුලියක් හට ගන්නවා. ඕක තමයි විදුලි ජනක යන්ත්‍රයක මූලික සංකල්පය. එතකොට මේ විදිහට හදාගත්ත විදුලි ජනක යන්ත්‍ර ගැන විශේෂයෙන් අපි කතා කරනවා සරල ධාරා ජනක යන්ත්‍ර, ප්‍රත්‍යාවර්ත ධාරා ජනක යන්ත්‍ර. එතකොට ඒවත් තව ගොඩක් ගැඹුරට කරුණු තියෙනවා. පුළුවන් විදිහට ඉදිරි වීඩියෝ වලත් අපි මේ කොටස් මතක් කරනවා ඔයගලන්ට මේ ප්‍රායෝගික පරීක්ෂණ අතරින්. එතකොට ප්‍රධාන වශයෙන් අර මම කිව්වා විදුලි මෝටර ගැන සම්බන්ධ ප්‍රධාන නියමයක් තිබුණා ලෙමින්ගේ වමත් නියම. විදුලි ජනක යන්ත්‍ර ගත්තාම විදුලි ජනක යන්ත්‍ර සම්බන්ධ ෆ්ලෙමින්ගේ තවත් නියමයක් තියෙනවා. අපි කියනවා ෆ්ලෙමින්ගේ සුරත් නියමය. එතකොට දකුණු අතේ මාපට ඇඟිල්ල, දබර ඇඟිල්ල, මැද ඇඟිල්ල මේ විදිහට එකිනෙකට ලම්බක තල තුනක පිහිටවුවාම මේ මාපට ඇඟිල්ලෙන් කියන්නේ චලනය වෙන දිශාව, චලිත දිශාව, දබර ඇඟිල්ලෙන් කියන්නේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව, ඊට පස්සේ මැද ඇඟිල්ලෙන් කියන්නේ ප්‍රේරිත විද්‍යුත් ධාරාවේ දිශාව. අන්න තෝපිත හොඳින් මතක තියාගන්න. මෙතනදී අනිවාර්යෙන් කියන්න ඕනි ප්‍රේරිත විද්‍යුත් ධාරාව කියලා. මොකද හේතුව ඩයිනමෝ එක ප්‍රේරිත විද්‍යුත් ධාරාව කියන්නේ ඉබේ ඇතිවන විදුලි ධාරාව. නැත්තම් සාමාන්‍ය විදුලි ධාරාව කිව්වොත් මේක සම්පූර්ණ වර්ධනය. ඒකින්ද ආපෞසරයක් මතක් කරනවා. සුරතේ මාපට ඇඟිල්ල, දබර ඇඟිල්ල, මැද ඇඟිල්ල එකිනෙකට ලාම්බක තල තුනක පිහිටවුවාම මාපට ඇඟිල්ලේ චලිත දිශාව එහෙම නැත්නම් බලය ක්‍රියාත්මක වෙන දිශාව, දබර ඇඟිල්ලේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව සහ මැද ඇඟිල්ලේ ප්‍රේරිත විද්‍යුත් ධාරාවේ දිශාව අපිට දක්වනවා. එතකොට ඩයිනමෝ සම්බන්ධයෙන් කතා කරනවා නම් නියමයේ මතක තියාගන්න. එතකොට ෆ්ලෙමින්ගේ සුරත් නියමයේ මම කලින්ම මතක් කළා විභාගය සඳහා සමහර ලාට මේ දේවලුත් අහනවා. එතකොට ඩයිනමෝ ගැන මේ පාඩමේදී අපිට විශේෂයෙන් මෝටර වර්ග ගැන තමයි ලොකු අවධානයක් යොමු කරන්නේ. ඩයිනමෝ ගැන අපි ටිකක් කතා කරමු. ප්‍රැක්ටිකල් එකේදී විශේෂයෙන් ඩයිනමෝ වලට වඩා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ මෝටර ගැන. ඩයිනමෝ වල මේ එකක් ගැන අපි ඉස්සරහට කතා කරනවා ඉදිරි වීඩියෝ එකකදී. ඉතින් මම හිතන්නේ මේ දක්වා දැන් බ්‍රහ්මක විදුලි යන්ත්‍ර කියන්නේ මොනවද කියලා අපි මතක් කළා. ඊට පස්සේ ප්‍රධාන බ්‍රහ්මක විදුලි යන්ත්‍ර දෙක ගැන අපි හඳුන්වනවා. විදුලි මෝටර සහ ඩයිනමෝ ගැන. ඊට පස්සේ විදුලි මෝටර ගැන විදුලි මෝටර එක ක්‍රියාකාරී සංකල්පය මොකද්ද, concept එක මොකද්ද කියලා අපි කිව්වා. සරල ධාරා විදුලි මෝටර, ඊට පස්සේ ප්‍රත්‍යාවර්ත ධාරා විදුලි මෝටර ගැන කතා කළා. ඊට පස්සේ විදුලි මෝටරයක් ඇතුළේ තියෙන කොටස් ටික මොනවද කියලා අපි කතා කළා. ඊට පස්සේ බ්‍රහ්මකය ගැන කතා කළා, බ්‍රහ්මක වර්ග ගැන. ඊට අමතරව අවසාන වශයෙන් අපි කතා කළා මේ කේන්ද්‍ර ප්‍රසාරී වහරුව සහ ඩයිනමෝ ගැන. මම හිතනවා යම් අවබෝධයක් ඕගලන්ට ලැබෙන්නේ නැති මේ බ්‍රහ්මක විදුලි යන්ත්‍ර සම්බන්ධයෙන්. තියරි කරුණු ගොඩාක් කතා කරන්න වෙලාවක් නැති වුණත් කෙටියෙන් හරි අපි විශ්වාස කළේ මොකද හේතුව මේ දැනගත යුතුම මූලික කරුණු ටික ඕගලන්ට පැහැදිලි කරලා දෙන්න. ඉතින් ඒ කරුණු ටිකත් අපේ වීඩියෝ එක බලලා ඔබේ දැනුමට එකතු කරගන්න. මොකද හේතුව මේ සියල්ලම මේ ඉදිරි ප්‍රායෝගික පරීක්ෂණ මෝටර ශාස්ත්‍රයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අත්‍යවශ්‍ය වෙමි. ඉතින් ඉදිරියේදී තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරගෙන විශේෂයෙන් මේ විදුලි මෝටර සම්බන්ධ ප්‍රායෝගික පරීක්ෂණේ ඒ ප්‍රායෝගික පරීක්ෂණයක් සම්බන්ධව හමු වෙන බලාපොරොත්තුයි අදට අපි ඔබෙන් සමුගන්නවා.